Welcome to Lenit Edu YouTube channel. අද අපි 9 10 11 තුල පුතාල වෙනුවෙන් grammar lesson එකක් කරන්නයි යන්නේ. ව්‍යාකරණ පාඩම. verb forms ගැන. මෙම පාඩම ආශ්‍රයෙන් ප්‍රශ්නයක් තියෙනවා O level paper එකේ. 12 වෙනි ප්‍රශ්නය. අනේ ප්‍රශ්නයට නිවැරදිව පිළිතුරු සපයන්න කොහොමද කියලා තමයි අද අපි කතා කරන්නේ. මේ සඳහා ඔයාට tenses පිළිබඳ හොඳ දැනුමක් තියෙන්න ඕන. මේ පාඩම ලියා ගන්න ඔයාට අවශ්‍ය වෙනවා full stop double පිටුවක්. එහෙම නැත්නම් CR double පිටුවක් අවශ්‍ය වෙනවා. ඒකත් සොයලා තියාගන්න. අපි මුලින්ම පසුගිය ප්‍රශ්න කීපයක් බලනවා. ඒවට පිළිතුරු ලියන්න අවශ්‍ය නැහැ. ඔයගලන්ට පෙන්වන්න යන්නේ මේවා ඉගෙන ගැනීමේ තියෙන වැදගත්කම. ඒවා පේපර් එකේ කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා පෙන්වන්නයි මේ ප්‍රශ්න ඔයගලන්ට පෙන්වන්නේ. Okay, let's go to our lesson. මේ 2018 දී 12 වෙනි ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ verb forms ගැන. 2019 12 වෙනි ප්‍රශ්නයත් verb forms ගැනම තමයි තියෙන්නේ. 2020 දී ඒ වගේම 12 වෙනි ප්‍රශ්නය verb forms ගැන ඇවිල්ලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට තේරුණා ඇති. ඒක 12 වෙනි ප්‍රශ්නය verb forms ගැන එන්නේ. වරහන් ඇතුලේ ක්‍රියාපදයක් තියෙනවා. ඒකේ නිවැරදි ස්වරූපය ලියන්න. අතීත කාලයෙන්ද අනාගතයෙන්ද වර්තමානයෙන්ද යනාදී වශයෙන් අපි ඒක හොයලා ලියන්න. අන්න ඒව ගැන ඉගෙන ගන්න තමයි අද අපි යන්නේ. එහෙනම් ඔයා මෙන්න මේ වගේ ඔයාට ඩබල් full stop කොලයක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් CR මේ වගේ පිටු දෙකක් තියෙන්න අවශ්‍ය වෙනවා. අපි මුලින්ම මේ පිටු දෙකේ මැදින් මේ විදිහට තමයි CR පොතේ තියෙන්නේ. මේ රතු පාටින් තියෙන්නේ මැද පිටුවේ මැද කොළ දෙක වෙන් වෙන තැන ඉර. අපි ඒක මේ විදිහට දෙකට බෙදා ගන්නවා. උඩ කොටස තහ උඩ කොටසයි යට කොටසයි කියලා. ගාන දෙකට බෙදා ගන්න. ඊට පස්සේ ඔයා මේකේ පළවෙනි පිටුව මේ විදිහට තුනට බෙදා ගන්න. මේ විදිහට තුනට බෙදා ගන්නවා. මුල් කොටස පොඩ අඩු වුණාට කමක් නැහැ. මැද කොටස තියෙන්න ඕනි ටිකක් වැඩිපුර වාක්‍ය ලියන්න තියෙනවා අපිට. ඊළඟ කොටස සිංහලෙන් ලියන කොටස. තේරුම් ලියන කොටස. ඒ කොටස ඔය ප්‍රමාණයක් තිබුණන් ඇති. ඉඩ මදි වුණොත් එහෙම අපිට අර එහා පිටුවේ තියෙන නිල් රූල් ළඟටම ලියන්න පුළුවන් වෙනවා. රයිට්? එතකොට එහා පිටුව අපි බෙදා ගන්න ඕනේ දෙකට. ඔය නිල් රූල් ළඟට පිටුව නවලා ඔය විදිහට දෙකට බෙදා ගන්න. නිල් රූල ළඟට පමණක් පිටුව නවලා දෙකට බෙදා ගන්න. ඔන්න විදිහට අපිට කොටස් පහක් තියෙනවා. අපි ඒකේ පළවෙනි කොටසේ tenses කියලා උඩින්ම ලියා ගන්නවා. tenses. TENSES tenses. ඒකේ අපි කාල ටික ලියනවා ඉංග්‍රීසි වලින්. ඊළඟ දෙවෙනි කොටුවේ අපි active voice singular කියන වාක්‍ය ලියනවා. active voice singular. ඒක වචන වාක්‍ය ලියනවා ඒකේ. active voice singular. යට අපි active voice plural ලියන්නේ. යට කොටුවේ අපි active voice plural කියලා ලියන. ඊළඟට meaning තේරුම meaning MEANING තේරුම තමයි ඊළඟ තීරුවේ ලියන. ඊළඟ තීරුවේ negatives ලියනවා. NEGATIVES negatives ලියනවා ඊළඟ තීරුවේ. අවසාන තීරුවේ questions ප්‍රශ්න ලියන්න. අවසාන තීරුවේ questions තමයි ලියන්නේ. ඔන්න ඔය විදිහට ඔයා ඔය CR ඩබලක් අරගෙන ඔය විදිහට ලියා ගන්න අවශ්‍ය වෙනවා මුලින්ම. right. අපි ඊළඟට දැන් පාඩමට යමු. ඔන්න ඔයාලගේ දැන් active voice singular කියලා ලියුවා මේ ලොකුවට පෙන්නන්න. ඔන්න පළවෙනි තීරුවේ දැන් ලියන්න ඕනේ present tense, past tense, future tense. ඔය අතට ලියාගමු. present tense, simple present tense. කෙටියෙන් ලියන්න. simple කියන එකට SI විතරක් ලිව්වම ඇති.
present කියනකොට PRE ලිව්වම ඇති. tense කියන එකට TE විතරක් ලිව්වම ඇති වෙනවා. කෙටියෙන් ලියන්න දෙවෙනි එක present continuous. PRE විතරක් ලියන්න continuous වල CON ලිව්වම ඇති. චූටි තීරුවක් ඔයාට තියෙන මේවා ලියාගන්න. present perfect ඒකත් කෙටියෙන් ලියන්න. PRE present perfect වලට PER. present perfect continuous ඒකෙත් කෙටියෙන් ලියමු. PRE කියලා ලියන present වලට, perfect වලට PER, continuous වලට CON. ඊළඟට අපි past tense tenses හතර ලියන්නේ. simple past tense, simple past tense කෙටියෙන් ලිය. past continuous, past continuous. past perfect, past perfect. past perfect continuous. මේවා කෙටියෙන් ලියාගන්න. simple future, future continuous. future perfect, future perfect continuous. මෙන්න මේ ආකාරයට අපි tenses 12 ලියාගන්න. මෙන්න වගේ tenses 12ක් තියෙනවා ඉංග්‍රීසි භාෂාව. present tense වලින් 4යි, past tense වලින් 4යි, future tense වලින් 4යි. එන ඔයාගේ full scap කොලේ ලස්සනට ඒ ටික ලියා ගන්න. මේ උඩ කොටසේ පමණයි මේ ටික ලියන්න. ඔයා දැන් මේ 1 2 3 4 හතරවෙනි එක ලියලා රූලක් අතාරිනවා. 5 6 7 8 අටවෙනි එකෙන් පස්සේ රූලක් අතාරිනවා. right? ඊට පස්සේ 9 10 11 12 ලියන්න. අපි දැන් වාක්‍ය ලියන්න යන්නේ ඊළඟ තීරුවේ. දෙවෙනි තීරුවේ අපි වාක්‍ය ලියමු. He eats rice. present simple present වලින් he eats rice. He is eating rice. present continuous වලින් he is eating rice. present perfect. He has eaten rice. He has eaten. EATEN තමයි ලියන්න. past participle එක. He has eaten rice. He has been eating rice. He has been eating rice. simple past වලින් ලියමු. He ate rice. He ate rice. past continuous. He was eating rice. He was eating rice. past perfect. He had eaten rice. He had eaten rice. past perfect continuous. He had been eating rice. He had been eating rice. simple future. He will eat rice. He will eat rice. future continuous. He will be eating rice. future perfect. He will have eaten rice. EATEN. He will have been eating rice. ඔන්න ඔය ආකාරයට අපි වාක්‍ය 12 ලිව්වා. දැන් ඊළඟ තීරුවේ අපි තේරුම් ලියන්නයි යන්නේ මේවයි. තේරුම් ලියන්න යන්නේ. මේකේ ඔහු කනවා බත්. ඔහු කනවා බත්. කනවා කියලා ලිව්වම ඇති. ඒ තීරුවේ තවත් ඉඩ තියාගන්න අපි මේව භාවිතා කරන අවස්ථාවක් ලියන්න තියෙනවා වරහන් ඇතුළේ. ඒ නිසා මේ තීරුවේ කනවා කියලා ලිව්වම ඇති. ඊටු ටික ඉඩ තියාගන්න අපිට තව කොටසක් ලියන්න තියෙනවා. He is eating rice. කකා සිටිනවා. He has eaten. කාලා තියෙනවා. He has been eating. කකා ඉඳලා තියෙනවා. He ate. කෑවා. He was eating. කකා සිටියා. He had eaten rice. කාලා තිබුණා. He had been eating rice. කකා ඉඳලා තිබුණා. He will eat rice. කාවි. කාවි. ඔහු කාවි බත්. He will be eating rice. ඔහු කකා ඇති. He will have eaten rice. ඔහු කාලා ඇති. He will have been eating rice. කකා ඉඳලා ඇති. අපි දැන් මේව භාවිතා වෙන අවස්ථා ලියන්නයි. He eats rice කියන්නේ පුරුද්දක් වශයෙන් කරන ක්‍රියා. දැන් කවුරු හරි බත් කකා ඉන්නවා නම් අපි කියන්නේ he eats rice කියලා. පුරුද්දක් වශයෙන් ඔහු හැමදාම බත් කනවා. ඒ වගේ දෙයක් කියන්න තමයි අපි he eats rice කියන්නේ. දැන් කනවා නම් අපි කියන්නේ
he is eating rice කියලා. දැන් කරමින් සිටින ක්‍රියා. present continuous වලින් තමයි දැන් කරමින් සිටින ක්‍රියා. ඔයා තවත් ඉඩ තියෙනවනේ ලියාගෙන අනාගතය ගැන කියන්නත් පුළුවන් මේ present continuous වලට. අනාගතය ගැන අපිට මේ present continuous වලින් පුළුවන්. He has eaten rice. වර්තමානයේ පටන් අරන් වර්තමානයේම අවසන් වූ ක්‍රියා. වර්තමානයේ පටන් අරන් වර්තමානයේම අවසන් වූ ක්‍රියා. ඔයාට ලියන්න ඉඩමදි නම් ඔය හා නිල් රූල දක්වාම ලියන්න පුළුවන් එහා පිටුවේ තියෙන. He has been eating rice. අතීතයේ පටන් අරන් මේ දක්වා කරගෙන එන ක්‍රියා. අපි දැන් හිතමු ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න අතීතයේ පටන් ගත්තේ. ඔයා 3 ඉන්නකොට සමහරු එකේදීම ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්තා. එතකොට ඒ කාලේ පටන් අරන් මේ දක්වාම කරගෙන එනවා. එතකොට අපි කියන්නේ I have been learning English. I have been learning English for 10 years. මම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉන්නවා අවුරුදු 10ක් තිස්සේ. තාමත් කරනවා. එතකොට I have been eating rice. I සමග have යොදන්නේ. He සමග නම් has. He ate rice. ඔහු කෑවා. අතීතයේ කළ ක්‍රියාවක්. He was eating rice. අතීතයේ කරමින් සිටි ක්‍රියාවක් කියන්නේ එහෙමයි. He had eaten rice. අතීතයේ නිම කර තිබූ ක්‍රියාවක්. He had been eating rice. අතීතයේ පටන්ගෙන අතීතයේ යම් කාලයක් කරගෙන ක්‍රියා. He will eat rice. අනාගතයේ කරන ක්‍රියා. He will be eating rice. අනාගතයේ කරමින් නැති ක්‍රියා. He will have eaten rice. අනාගතයේ කර ඇති ක්‍රියා. He will have been eating rice. අනාගතයේ යම් කාලයක් තුල කර ඇති ක්‍රියා. ඔන්න මේ විදිහට අපිට මේවා භාවිතා වෙන අවස්ථා ලියන්න පුළුවන්. මේවා ඉතාම වැදගත් වෙනවා. අපි දැනගන්න ඕනි මොන අවස්ථාවකද මේ වාක්‍ය භාවිතා කරන්න කියලා. right. අපි දැන් අපි යට කොටස තමයි ලියන්නේ. යටින් තියෙන කොටස. ඔය දැන් අපි උඩින් ලිව්වනේ active voice singular කියලා. එතකොට යටින් අපි ලියන්නේ ඊට යටින් active voice plural කියන කොටස තමයි අපි දැන් ලියන්නේ. active voice plural. right. මේ ටික ලියා ගන්න අවශ්‍ය නැහැ. මේ ටික අපි දැන්ටමත් ලියලා තියෙන්නේ. අපි උඩින් ලියලා තියෙනවනේ. අපි යටින් ලියමු මේවයි plural එක. he වෙනුවට අපි they යොදමු. They eat rice. S අකුර අයින් වෙනවා. මුලට plural එකක් ආවම eat කියන එකේ S අකුර අයින් වෙනවා. Eat rice. They eat rice. They are eating rice. Is are වෙනවා. They have eaten rice. Has කියන එක have වෙනවා. They have been eating rice. Has කියන එක have වෙලා. They ate rice. වෙනසක් නැහැ ක්‍රියාපදේ. They were eating rice. Was කියන එක were වුණා. They had eaten rice. වෙනසක් නැහැ. They had been eating rice. They will eat rice. වෙනසක් නැහැ. They will be eating rice. They will have eaten rice. They will have been eating rice. වෙනසක් උනේ නැහැ. වෙනස් උනේ මෙන්න මේ පහයි. වාක්‍ය පහක් වෙනස් වුණා. අපි ඒවට තරු දාගමු. They eat rice. They are eating rice. They have eaten rice. They have been eating rice. They were eating rice. ඔන්න පහ විතරයි plural වෙනකොට වෙනස් වෙන්නේ. අපි ඒක මතක තියාගන්න අවශ්‍ය වෙනවා. මේවයි තේරුම් ලියන්න අවශ්‍ය වෙන එකක් නෑ. මොකද ඔහු වෙනුවට ඔවුන් කියන එක විතරයි වෙනස් වෙන්නේ. ඔබට අවශ්‍ය නම් ඔය ඉස්සරහා තීරුවෙන් ලියන්න පුළුවන් තේරුම්. ඔහු වෙනුවට ඔවුන් කියලා දාලා උඩින් ලියපු ටිකම තමයි ලියන්න තියෙන්නේ. ඔන්න අපි දැන් ආයෙත් නැවතත් උඩ කොටසට යනවා. උඩ කොටසේ අපි දැන් මේ active voice singular කියලා ලියපු වාක්‍යවල negative form එක ලියන්නේ. නැත යන අර්ථය ලියන්න යන්න. එතකොට ඔයා ලියා ගන්න අවශ්‍ය වෙනවා ඔයා ලියන්නේ 4 වෙනි තීරුවේ දැන්. 4 වෙනි තීරුවේ ලියා ගන්නවා negative form. He eats rice. කොහොමද negative කරන්නේ? ඊට වඩා මේ ඊට යට එක ලේසි අපිට negative කරන්න. He is eating rice. ක්‍රියාපදයක කොටස් දෙකක් තියෙනවා නම් මුල කොටස අගට not දාන්නයි තියෙන්නේ. He is not eating rice. is වලට අගට not එකතු කළා. He is not eating rice. He has eaten rice.
He has not eaten rice. He has not been eating rice. ඔන්න ඔය ආකාරයට අපිට ක්‍රියාපදයේ කොටස් දෙකක් තියෙනවා නම් මුල කොටස අගට අපි not එකතු කරලා තමයි නෙගටිව් කරන්නේ. කොහොමද අපි මේ he eats rice කියන එක නෙගටිව් කරන්නේ? අපි මේක අපි දෙකට බෙදා ගන්නවා eats කියන එක. does eat කියලා. does eat කියලා. දැන් අපිට ක්‍රියාපදයේ කොටස් දෙකක් තියෙනවා. අපි මුල කොටස අගට not එකතු කරනවා. He does not eat rice. He does not eat rice. ඔන්න ඔය ආකාරයට තමයි අපි නෙගටිව් කරන්නේ. He does not eat rice. He ate rice. කොහොමද බලමු අපි ඒක නෙගටිව් කරන්නේ. ate කියන එක අපි දෙකට බෙදනවා. did eat කියලා. did එක ate වල present tense එක ලියන්න. did eat. දැන් අපිට පුළුවන් නෙගටිව් කරගන්න. He did not eat rice. He did not eat rice. He did not eat rice. He was not eating rice. He had not eaten rice. He had not been eating rice. He will not eat rice. He will not be eating rice. He will not have eaten rice. He will not have been eating rice. ඔය විදිහට අපිට not එකතු කරන්නයි තියෙන්නේ නෙගටිව් ෆෝම් එකේ. ක්‍රියාපදයේ කොටස් දෙකක් තියෙනවා නම් පළවෙනි කොටසට තමයි not එකතු වෙන්නේ. දැන් අපි question form එක ලියන්නේ. ඔය අන්තිම තීරුවේ තමයි අපි දැන් ලියන්න යන්නේ question form. He eats rice. ඔහු බත් කනවා. ඔහු බත් කනවද කියලා ප්‍රශ්නය අහන්නේ කොහොමද? Does he eat rice? අපි අර does eat කියලා බෙදාගත්තනේ eats කියන එක. does මුලට ගන්නවා. Does he eat rice? He is eating rice. is කියන එක අපි මුලට ගන්නවා. ක්‍රියාපදයේ කොටස් දෙකක් තියෙනවා නම් මුලින් තියෙන කොටස ඉස්සරහට ගත්තම අපිට yes no question එකක් හැදෙනවා. Is he eating rice? Has he eaten rice? Has he been eating rice? Did he eat rice? Was he eating rice? Had he eaten rice? Had he been eating rice? Will he eat rice? Will he be eating rice? Will he have eaten rice? Will he have been eating rice? ඔය ආකාරයට අපිට question form එක හදන්න පුළුවන්. අපි දැන් අර plural පැත්තට යමු යට කොටසට. යට කොටසේ අපි ලිව්ව වාක්‍ය 12 මේ විදියට. අපි බලමු මේකේ නෙගටිව් කරන හැටි. ඔය නෙගටිව් තීරුව යටින්ම ලියමු. They eat rice. ඒක ඔන්න they are eating rice කියන එක අපි ඉස්සෙල්ලාම නෙගටිව් කරමු. වලට not එකතු වෙනවා. They are not eating rice. They have not eaten rice. They have not been eating rice. අපි දැන් බලමු they eat rice කියන එක කොහොමද? අපි දෙකට බෙදන්නේ eat කියන එක කොහොමද අපි දෙකට බෙදාගන්නේ? do eat කියලා. do eat. They do not eat rice. They do not eat rice. They ate rice. They did not eat rice. They were not eating rice. They had not eaten rice. They had not been eating rice. They will not eat rice. They will not be eating rice. They will not have eaten rice. They will not have been eating rice. Okay. Now question form. On question form එක අපි ලියන්න යන්නේ. Yes no question. Do they eat rice? Are they eating rice? Have they eaten rice? Have they been eating rice? Did they eat rice? Were they eating rice? Had they eaten rice? Had they been eating rice? Will they eat rice? Will they be eating rice? Will they have eaten rice? Will they have been eating rice? මේ වගේ ප්‍රශ්නයක් අහුවොත් yes no. yes හරි no හරි තමයි උත්තර දෙන්න තියෙන්නේ. right. right. දැන් බලමු මේ හිස්තැන් පෙරවීම ඔයාට පුළුවන් ද කරන්න කියලා. He eats rice. He is කොහොමද එන්නේ? He is කොහොමද අපි හිස්තැන් පුරන්නේ? He is eating rice. He has eaten. E-A-T-E-N.
He has been eating rice. He ate rice. බලමු ස්තැම් පුරවන්නේ කොහොමද? He was eating rice. He had eaten rice. He had been eating rice. He will be eating rice. He will have eaten rice. He will have been eating rice. ඔය ආකාරයට එන්නේ මේ වාක්‍ය 12 හොඳට මතක තියෙන්න අවශ්‍යයි. right. අපි එනම් බලමු පොඩි ඇක්ටිවිටි එකක් කරලා. රුවනි go to school by bus. රුවනි ඉස්කෝලේ යනවා බස් එකෙන්. කොහොමද ක්‍රියාපදේ එන්න ඕන? රුවනි ඒක වචනයක් තියෙන්නේ. එහෙනම් අපි goes කියලා තමයි යොදන්නේ. go වලට es එකතු වෙනවා. අනිත් ඒවට නම් s එකතු වෙනවා. go වල අගට o තියෙන නිසා es එකතු කරනවා. He reading a book now. ඔහු පොතක් කියවමින් ඉන්නවා දැන්. මොකක්ද අපි ස්තැන්ඩ් දාන්නේ? He is reading a book now. He has eaten rice. He, she, gone to the fair. Gone to the fair. මොකක්ද අපි එතකොට යොදන්නේ? gone කියලා තියෙනවා past participle එක. has යොදනවා. He has been English for 10 years. learn කියලා තියෙනවා වරන්. Yes, learning. He has been learning English for 10 years. Raja to school yesterday. Raja ඊයේ ඉස්කෝලේ ගියා. එතකොට go කියන එකේ past tense එක තමයි ලියන්නේ. Chamod watching TV in the evening. Chamod was watching TV in the evening. He had wash කියලා තියෙනවා. had සමග අපි past participle යොදන්නේ. washed. He had been ing form එක තමයි දෙන්නේ. building a house. පමුදි will වලට පස්සේ වරහන් ඇතුලේ තියෙන වචනමයි යොදන්නේ. will come here tomorrow. will be ආවනම් ing form එකේ. will have ආවනම් past participle එක තමයි. have been තිබුණා නම් ing form එකේ. අපි future tense අනාගත කාලෙදී බලන්න models තියෙනවා. මේ වගේ models තියෙනවා. will, want, would, wouldn't, can, can't, could, couldn't, shall, shan't, should, shouldn't, may, mayn't, might, mightn't, must, mustn't, ought to, oughtn't. මේවා අපිට යොදන්න පුළුවන්. අපිට මේ will වෙනුවට will යොදන තැන්වලට අපිට පුළුවන් මෙන්න මේ අනිත් auxiliary verb යොදන්න. එතකොට අපිට will වෙනුවට මේ තියෙන ඕන එකක් යොදන්න පුළුවන්. will eat, can eat, may eat, could eat, must eat, should eat ඕන එකක් යොදන්න පුළුවන්. will be කියලා තියෙනකොට will වෙනුවට මේ ඕන එකක් යොදන්න පුළුවන්. මේවයි තේරුම් පොඩි වෙනසක් තියෙනවා. can කියන්න පුළුවන්, can't කියන්න බෑ. may කියලා යොදන්නේ භාගද කියන අදහස. will have eaten කියනකොට will වෙනුවට මේවයින් ඕන එකක් එන්න පුළුවන්. will have been eating කියන එක වෙනුවෙත් will වෙනුවට මෙන්න මේවා ඕන එකක් can කියලා එහෙම තියෙන්න පුළුවන්. ක්‍රියාපද වලට s එකතු කරන හැටි අපි බලමු. right? have වලට s එකතු වුණාම has කියලා තමයි එන්නේ. go වලට නම් goes es එකතු වෙනවා. do වලට does. wash වලට අපි washes es දානවා. අගට sh තියෙන නිසා. watch වලට ch තියෙන නිසා අපි es තමයි එකතු කරන්නේ. එතකොට මෙන්න මේවා අගට තිබුණොත් අපි es දානවා අනිවාර්යයෙන්ම. sh ch o s x වලින් අවසන් වෙන ක්‍රියාපද වලට es තමයි දාන්නේ. s වෙනුවට es යොදන්න. study y අකුරක් අගට එනවා නම් අපි y අයින් කරලා es දානවා. cry කියන එකෙත් y අයින් කරලා es යදුවා. cries, try, tries, carries, buy කියන එකේ ඒ වුණාට buy කියන එකේ අපි y අයින් කරන්නේ නැහැ, s අකුරක් යොදනවා. ඇයි? buy අකුරට මුලින් තියෙන vowel sound එක. u කියන්නේ vowel එක.
ඒ නිසා S අකුරක් තමයි යොදන්නේ. සේ කියන එකෙත් Y අකුරට මුලින් තියෙන A vowel එකක්. ඒ නිසා S අකුරක් යොදලා තමයි ඒවට S යොදන්නේ අපි. Y අයින් කරලා ES යොදන්නේ නැහැ. අපි බලමු ing එකතු කරන හැටි ක්‍රියාපදවල. clean, drink, read, sweep, sleep. මේවට කෙලින්ම අපිට ing දාන්න පුළුවන්. අකට E අකුරක් තියෙනවා නම් E අයින් කරලා තමයි ing දාන්නේ. මෙන්න මේ sit, cut, run, swim, skip කියන ඒවායි අග අකුර නැවත ලියලා තමයි ing දාන්නේ. අග අකුර නැවත ලියලා ing දාන්නේ. y අකුරෙන් අවසන් වෙන ඒවායි අයින් කරන්නේ නැහැ y. කෙලින්ම ing යොදන. මුකුත් අයින් කරන්නේ අගට ing යොදනවා. ඔන්න ඔය විදිහටයි අපි ing භාවිතා කරන්නේ. අපි එනම් හිස් තැන් පෙරවීමක් කරමු. Fill in the blanks with the correct form, verb form. I am to school now. Oh, now then කරන දෙයක්. I am going to school now. You can කියන්නේ will වලට සමානයි. එහෙනම් අපිට වරහන් ඇතුළේ වචනමයි ලියන්න තියෙන්නේ. Yesterday කියන්නේ ඊයේ වුණ දෙයක්. Yesterday she was සමග අපි ing form එක යොදා. He study well. ඔහු හොඳින් ඉගෙන ගන්නවා. study කියන එකට අපි studies කියලා තමයි දාන්නේ. so all ඔක්කොමලා ආදරෙයි ඔහුට. all love him. Last week we went on a trip. ගිය සතියේ අපි trip එකක් ගියා. And enjoyed a lot. ගිය සතියේ දෙයක් හින්දා අපි simple past tense තමයි යොදන්නේ. My aunt will තියනවා නම් අනිවාර්යයෙන්ම වරහන් ඇතුලේ වචනෙමයි යොදන්නේ. as I win the match. Okay. I have තියනවා නම් අනිවාර්යයෙන්ම past participle එක තමයි යොදන්නේ. could කියලා තියෙනවා. එහෙනම් අපි අනිවාර්යෙන් වරහන් ඇතුළේ තියෙන වචනමයි යොදන්නේ. you must කියලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් වරහන් ඇතුළේ වචන. if you can't කියලා තියුණා නම් වරහන් ඇතුළේ වචනෙමයි යොදන්නේ. they have already. have කියලා තියුණා නම් past participle එක තමයි යෙදෙන්නේ. so you can තියුණා නම් අනිවාර්යෙන් වරහන් ඇතුළේ වචන. should කියලා තියෙනවා. should not අනිවාර්යෙන් වරහන් ඇතුලේ වචනේ. must කියලා තිබුණොත් අනිවාර්යෙන්ම වරහන් ඇතුලේ වචනේමයි යෙදෙන්නේ. should තිබුණම වරහන් ඇතුලේ වචනේමයි. last Friday I ගිය සිකුරාදා past tense එක යොදන්න. while I was coming along the road. was වලට පස්සේ ing form. I want to ඔන්න හොඳට අහගන්න ළමයි to කියලා තිබුණොත් වරහන් ඇතුලේ වචනෙමයි යොදන්නේ. to වලට පස්සේ වරහන් ඇතුලේ වචනෙමයි. have to tell to වලට පස්සේ වරහන් ඇතුලේ වචන. I like කියලා තියෙනවා නම් like කියන්නේ ක්‍රියාපදයක්. මම කැමති. ක්‍රියාපදයකට පස්සේ තව ක්‍රියාපදයක් යොදනවා නම් ing form එක යොදනවා. එහෙම නැත්නම් to read කියලා කියන්නත් පුළුවන්. to read. එහෙම නැත්නම් I like reading. So I to library every Monday. මම යනවා සෑම සවුන්දාම library එකට. එතකොට I go. don't කියලා තියුණොත් අනිවාර්යයෙන්ම වරහන් ඇතුලේ වචන. I will තියුණා නම් වරහන් ඇතුලේ වචන. The sun ඔන්න සදාතනික සත්‍යයක් කියන්නේ මේක. ඉර පායනවා නැගෙනහිරින් කියලා. එහෙනම් sun කියන්නේ ඒක වචනයක් හින්ද rises. ඒ වගේම ඉර බහිනවා set කියන්නේ බහිනවා. ඒකටත් s එකතු වෙනවා. in the west. okay simple present tense වලින් තමයි ඒව කියන්නේ. he be verb කියලා කියන්නේ am is වර්තමාන කාලේ නම් am is. he is rich but he doesn't තියෙනවනේ අනිවාර්යයෙන්ම වරහන් ඇතුලේ වචනේ. doctor be කියන්නේ am is. Doctor is a person who gives medicines to patient. I had තියුණා නම් past participle. didn't තියුණා නම් වරහන් ඇතුලේ වචන. what he had තියෙනවා නම් past participle. to තියෙනවා නම් වරහන් ඇතුලේ වචනය. they will have
have තියනවා නම් past participle තමයි යොදන්නේ. don't තියුණොත් අනිවාර්යෙන් වරන් ඇතුලේ වචන. has සමග past participle has broken. ඕකේ ඔන්න දැන් අපිට 2016 O level ප්‍රශ්නය කරන්න පුළුවන්. ලේසිම ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. Complete the dialogue between Kamal and Ranjan. Use the words given in the box. Write the correct letter in the blank. ඔන්න හිස්තැන් තිබුණාට වචන ලියන්න යන්න හොඳ නැහැ. මේකේ instruction වල කියලා තියෙනවා write the correct letter. නිවැරදි අකුර විතරක් ලියන්න. වචනෙම ලියන්න එපා. ඔය උදාහරණයකුත් දීලා තියෙනවා. Hey Rajan, you are late. Why do you always travel by train? ඔන්න travel වෙනුවට අපි B අකුර තමයි ලියන්න තියෙන්නේ. No, I'm not late. I always come to school by train. I see. Do you ever your bicycle? Do you ever bicycle එනම් මොකක්ද අපි කියන්නේ? Do you ever ride your bicycle? F ලිව්වා අපි ride වෙනුවට. Yes, sometimes. සමහර වෙලාවට. How do you come to school? ඔයා කොහොමද ඉස්කෝලේ? Well, I live close by. මම මේ ළඟ ඉන්නේ. ළඟ ඉන්නවා නම් මොකද කරන්නේ? I just walk. ඇවිදගෙන ඉන්නේ. Walk කියන්නේ ඇවිදිනවට. Hey, lucky you. You know I'm learning to. To වලට පස්සේ. Oh, my father's tractor. තාත්තගේ tractor එක. මොකද කරන්නේ? Drive my father's tractor. I would love to. A plane එකක් නම් මොකද කරන්නේ? Fly කරනවා. Fly a plane one day. Me too, I know how to. A boat නම් මොකද කරන්නේ? row හබල් ගන්නවා. Oh really? ඔන්න ඔය ආකාරයට අපිට 2016 ප්‍රශ්නේ ලේසියෙන්ම ස්තෙම් පුරවන්න පුළුවන්. 17 තියෙන ඩයලොග් එකක් ඇවිල්ලා. Underline the correct answer. The first one is done for you. Kavish, tell me what you did after I left yesterday. කියන්න මට ඔයගොල්ලෝ මං ගියාට පස්සේ මොනවද කළේ? Well, we ඔන්න අතීතයේ කරපු දේවල් කියන්නේ. එහෙනම් we walk. ඇවිදගෙන ගියා ටවුමට. There was a small shop. කඩයක් තිබුණා. මාස් විකුණන. කොහොමද මාස් විකුණන කියන්නේ? Selling marks. There was a shop selling marks. Was වලට පස්සේ අපි ing දාන. Okay, so you. ඉතින් ඔයා මිලට ගත්ත මාස් එකක්. එතකොට bought. So you bought the mask. Let me see it. කො බලන්න. No, the shop was closed. කඩේ වහලා තිබුණේ. Tomorrow tomorrow කියන්නේ හෙට. We are going there again. අපි ආයේ යනවා එහෙ. are going කියන්නේ present continuous. මං කිව්වා අනාගතේටත් present continuous යොදන්න පුළුවන්. I wish I could join you. I wish කියලා තිබුණොත් අපි I could තමයි යොදන්නේ අතීත කාලයක් යොදන්න. You can't. You have to study. ඔන්න ඔය ආකාරයට අපි 2017 ස්තෙම් පුරවන්න පුළුවන්. Okay, ඔන්න model question එකක් තියෙනවා බලමු. Mr. Raj is a technician. He lives in a small town in Nagoda. Every day he හැමදාම කියනකොට gets up at 5 o'clock in the morning. He helps හැමදාම කරන දේවල්. He helps his son to get ready to go to school while his wife is preparing breakfast. While කියන්නේ අතරතුරේදී. Wife එයාගේ බිරිඳ උදේ කෑම හදන අතරතුරේදී. This morning his wife අද උදේ ඔහුගේ wife. ඔන්න අතීත කාලයෙන් අද උදේ කියන්නේ දැන් පහුවෙලා. එහෙනම් අපි burnt පුච්චගත්තා her hand. So Mr. Raj take her to doctor. අරගෙන ගියා doctor ළඟට ඇයව. took. After that the doctor ඊට පස්සේ doctor ප්‍රතිකාර කළා. treated her. Mr. Raj ආව ගෙදර came home with his wife
Today on other his wife today කිව්වම අද කරන දේවල් rest එස්සගුරක් එකතු වෙයි. Mr. Raj attends to the housework and does the cooking. Tomorrow on හෙට tomorrow he will take his wife to the doctor for a review. අනාගතයේදී will එකතු වෙයි. Okay, complete the following story. Upul was playing cricket with his friends while his mother was not at home. Amma ගෙදර නැති වෙලාවේ උපුල් සෙල්ලම් කරමින් හිටියා. Once he hit the ball hard. එයා ගැව්වට බෝල් එක හයියෙන්. And it went through Mr. Ferreira's window. Mr. Ferreiraගේ ජනේලෙට ගියා මේ බෝලේ. Mr. Ferreira complained. පහුගිය දෙයක්. පැමිණිලි කළා about the incident to his mother over the phone. In addition, he said he would not tolerate this type of action anymore. මීට පස්සේ නම් මේව ඉවසන්නේ නැහැ කියලාත් කිව්වා. When Upul came home, his mother strictly warned. අම්මා තදින් අවවාද කළා ඔහුට. Upul was sad. උපුල්ට දුකයි. Unlike other days, Upul mother did not call him for tea. බැනලා අරේ මේ අම්මා කතා කරනවා තේ බොන්න කියලා වෙනදට. අද කතා කළේ නැහැ. Instead of arguing with his mother, he went to the garden. ඔහු ගියා වත්තට. ගිහිල්ලා sat වාඩි වුණා beneath the tree. He was waiting there till his father came. තාත්තා හොයාගෙන එනකම්ම හිටියා. Upul told the whole story to his father. He realized that it was a mistake and he persuaded පෙළඹෙව්වා Upul to come into the house. ගෙයතුරට එන්න. At the end, the family sat for dinner around the table without any dispute. Okay. 2019. ඔන්න 2019 ප්‍රශ්නෙට අපි යමු. Complete the following passage using the most appropriate form of the verb given within brackets. The first one is done for you. Ramesh is a businessman. He often travels abroad on business trip. Ramesh ව්‍යාපාරිකයෙක්. ඔහු නිතරම පිටරට යනවා. abroad කියන්නේ පිටරට. business trip යනවා. Last month ගිය මාසේ. ඔන්න ගිය මාසේ වුණ දෙයක්. He මොකද go කියන එකේ past tense එක. He went on a trip to Paris in France. France Paris නුවරට ගියා. During the tour, he stayed at Shangri-La Hotel in Paris. Shangri-La Hotel එකේ හිටියා Paris නැවතුණා. Previously, ඊට කලින් he stayed at the same hotel at three times. එයා කලින් වතාවලත් මේ හෝටල් එකේ නැවතිලා ඉඳලා තියෙනවා තුන් වතාවකටත් වඩා. ඔන්න ක්‍රියාපදේ වෙනස් කරනවා. නැවතිලා ඉඳලා තියෙනවා. කොහොමද අපි ලියන්නේ? had stayed on the last day of the trip. The trip එකේ අවසන් දිනේ. He went to see the Eiffel Tower. ඔහු ගියා Eiffel Tower එක බලන්න. It is a special monument. ඒක විශේෂ සිහිවටනයක්. 1889 දී සාදන ලද. මොන past tense වලින්. Built in 1889 to celebrate the centennial of the French Revolution. When he arrived there, ඔහු එහිට ළඟා වෙනකොට ඔහුව පිළිගත්තා. ඔහු කරපු දෙයක් නෙමෙයි. ඔහුව පිළිගත්තා by one of his school friend. එයාගේ ඉස්කෝලේ යාළුවෙක් කලින් ඉස්සර ඉස්කෝලේ යාළුවෙක් එයාව පිළිගත්තා. ඔන්න එයාව පිළිගත්ත කියනකොට අපි active voice දාන්න බෑ. passive voice තමයි දාන්නේ. කොහොමද passive voice? was welcome. passive voice එන්නේ. ඔහුව පිළිගත්තා by one of his school friend. Nisham who lives in Paris. He for a company at least for 10 years. ඔහු මේ කම්පැනි එකට වැඩ කළා දැන් අවුරුදු 10ක් තිස්සේ වැඩ කර ඉන්න. කොහොමද අපි ලියන්නේ? has been working. අපි මේ විදිහට තමයි මේ අතීතේ පටන් අරන් මේ දක්වා කරගෙන එනවා නම් has been කියලා තමයි යදෙන්නේ. has been working. He was glad to see his friend after a long time. ඔන්න ආකාරයට අපිට පුළුවන් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. අපි 2019 එකේ තමයි
ඔය කළේ. එතකොට අපි අද ඉගෙන ගත්තේ මේ ටෙන්සස් ගැන. මේ ක්‍රියාපද කොහොමද යොදන්නේ කියලා මේ හිස් තැන් වලට. අපි ඊළඟ දවසේදී පැසිව් වොයිස් ඉගෙන ගන්න. පැසිව් වොයිස් ඉගෙන ගන්න තියෙනවා. මොකද මේ පැසිව් වොයිස් එකකුත් ඇවිල්ලා තියෙනවාද? වෝස් වෙල්කම් කියලා. නේද? එතකොට 2020 එහෙම ඇවිල්ලා තියෙන්නේ පැසිව් වොයිස් දාන්න ඇවිල්ලා තියෙනවා. අපි ඊළඟ දවසේ ඒව කතා කරනවා. පැසිව් වොයිස් සමග ඒව කතා කරන්න යන්නේ. ඔයාටත් පුළුවන් මේ ක්ලාසස් වලට රෙජිස්ටර් වෙන්න WhatsApp නම්බර් එකට මැසේජ් එකක් එව්වම පුළුවන් මේ ක්ලාසස් ඔන්ලයින් ක්ලාසස් වලට ජොයින් වෙන්න. Okay, thank you for watching. ඉතින් ඔයා මේ වීඩියෝ බලලා ඔයා මේකට ඔයාට ප්‍රයෝජනයක් වුණා නම් ලයික් කරන්න මේ වීඩියෝවට. ඒ වගේම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම Lanit Edu YouTube channel එකට subscribe වෙලා නැත්නම් subscribe කරලා bell button එක click කරලා තියාගන්න. එතකොට ඔයාට ඊළඟට එන වීඩියෝස් බලා ගන්න පුළුවන්. අපි එහෙනම් ඊළඟ පාඩම passive voice වලින් හමු වෙමු. Okay, good luck children.